ඔබට සුබ දවසක්. අදත් අපි මේ කොවිඩ් ආසාදනය ගැන විද්වත් විකාශනයකින් ඔබ සමග එක්හුවෙන්නයි මේ බලාපොරොත්තුව. ඉතින් දැන් මේ වෙනකොට කොවිඩ් සම්බන්ධව ලෝකයේ ගොඩක් ආందోලන එහෙම නැත්නම් මතභේද තියෙන කාරණා කීපයක් තිබෙනවා. අපි දැන් මේ ඒකේ බේත් කිරීම ගැන ගොඩක් කරලා තියෙන නිසා අද අපි විශේෂයෙන් බලන්න යන්නේ මේ කොවිඩ් පැතිරීම ගැන. දැන් මේ කාරණා තමයි ඔබ අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපිට හරි බයක් තිබෙනවා මේ ගෑවුණු තැන කොවිඩ් පැතිරෙනවද? එතකොට කොවිඩ් තියනවාද කියලා ඇත්තෙම දැනගන්නේ කෙසේද? දැන් මේකයි මූලික කාරණාව. දැන් මේ කොවිඩ් වෛරසය බල්ලන් ළඟත් තිබෙනවා. ඒ වගේම වරක් SARS හැදුනා නම් වරක් ඉන්ෆ්ලුවෙන්සා හැදුනා නම් ඒ කොවිඩ් වෛරස කෑලි එහෙම නැත්නම් ඒ වෛරස කෑලි PCR ටෙස්ට් එකට පොසිටිව් වෙන්නත් පුළුවන්. PCR කියන්නේ polymerase chain reaction. polymerase කියන්නේ ඒ වෛරස් එකේ තිබෙන එන්සයිම් එකක්. ඒක තියනවාද කියලා බලන්න තමයි PCR ටෙස්ට් එක කරන්නේ. එතකොට කොවිඩ් තියනවා කියලා අපි දැනගන්නේ එකක් කොවිඩ් ඇති කෙනෙක් එක්ක අපි සම්බන්ධ වෙලා තිබෙන්න ඕන. කොවිඩ් හදිසියෙ එන්නේ නැහැ. කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න ඕන. ඒක ළඟින් හිටිය කෙනෙකුට තමයි බෝ වෙන්නේ. දෙක ඒ කොවිඩ් හැදීමේ ආසාදනය එනකොට උගුර කහනවා ඇතුළු වුණා කියලා දැනෙනවා. 아무තු කැස්සක් එනවා. තුන උණ හැදෙනවා. එහෙම නැතුව කොවිඩ් හැදුණා කියලා අපි කියන්නේ නැහැ. ඒ ඔක්කොම තුන බලලා තමයි කොවිඩ් කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ තත්ත්ව සලකා බලන්න. මේ කොරෝනා වෛරස් තියෙන්න පුළුවන් බල්ලන්ගෙන් ඇවිල්ලා පරණ ඉන්ෆ්ලුවෙන්සා ෂොට් වලින්. එතකොටත් ඒක එක්ක ඒ ග්ලොබිලින් එහෙම නැත්නම් ග්ලොබින්ස් ඒ ටෙස්ට් එකට කියන්නේ ග්ලොබිලින් ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PCR ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. තව කොහොමද PCR ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ? අපි කියමු ඔබ ආසාදනය වී තිබිලා ඉබේම ඔබේ ස්වභාවික ප්‍රතිශක්තියෙන් ඔබ ආසාදනය දයාගත්තා කියලා. එතකොට ඊට පස්සෙත් PCR ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. දැන් කොවිඩ් සහ ප්‍රතිශක්තිය ගැන ප්‍රශ්නේ මේකයි. දැන් ඉස්සර වැක්සින් දුන්නම මොනවාද ඉස්සර එන්නත් තිබුණේ? ට්‍රිපල් වැක්සින් එක, BCG වැක්සින් එක, ඕරල් පෝලියෝ වැක්සින් එක, ඒ කියන්නේ කටින් ගන්න එක. ඒවා දුන්නාම ප්‍රතිශක්තියට අදාළ සෛල පුහුණු වෙනවා. ඒකට කියන්නේ trained immunity. පුහුණු වෙලා ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට ඕරල් පෝලියෝ එක ගත්තාම ඒ කටින් ගන්නේ. ඒක දිගටම මේ අන්ත්‍රේ දිගටම සෛල ලෑස්ති වෙලා ඉන්නවා IgA කියන ඇන්ටිබොඩි එක නිපදවන්න. ඉතින් ඒ ක්‍රමයට ප්‍රොෆෙසර් සේබින් හදපු මේ වැක්සින් එක බොහොම ෂෝක් වැක්සින් එක ලංකාවෙන් පොලියෝ දුරු වුණා දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා. ඉතින් දැන් ඒ BCG වැක්සින් එක ට්‍රිපල් අපි ත්‍රිත්ව එන්නත පොලියෝ වැක්සින් එක ඒව ගත්තම ශරීරයේ ප්‍රතිශක්ති සෛල යොමු වෙනවා. trained immunity පුහුණු තත්වයකින් යොමු වූ තත්වයකින් ඉන්නවා. පිටින් ආසාදනය වෛරස් හෝ බැක්ටීරියාවම ඒ සෛලවල තිබෙනවා ප්‍රතිශක්ති මතකයක්. CD4, CD8 macrophages කියලා සෛල තිබෙනවා. ඒ ප්‍රතිශක්ති මතකය අනුව ඒගොල්ලොත් යොමු වෙනවා. ඒගොල්ලෝ සෛලයේ ප්‍රතිදේහ නිපදවනවා. එතකොට මේ ප්‍රතිදේහ ශරීරය පුරාම ගමන් කරලා ලේ මාර්ගයෙන් ගමන් කරලා පටකවලට ඇතුළු වෙලා ටක් ගාලා අර වෛරසයේ බැක්ටීරියා වලට ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඒගොල්ලන්ව උදාසීන කරනවා. දැන් මොකද වුනේ මේ මෑත කාලේ හදපු වැක්සින්? ඒ කියන්නේ RNA වෛරස් වලට හදපු වැක්සින් වලින් උනේ ඒ වැක්සින් එක්ක දානවා උත්තේජනය සඳහා DNA කැලිත් දානවා. දැන් මේ සමහර වැක්සින් හදලා තියෙන්නේ abort කරපු ගබ්සා කරපු මිනිස් කලල සෛල වලින් හදලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම සදාචාරයට විරුද්ධ වැඩක්. ඊට අමතරව ඒ අලුත් වැක්සින් එක උත්තේජක දාලා තිබෙනවා. එක එක જાති උත්තේජක. ඒ වැක්සින් ගැහුවම එකක්
මේ වෛරස් එක විදිහකට ඉන්නේ නැති නිසා මේ අවුරුද්දේ ගහපු එක ඊළඟ අවුරුද්දෙත් ගහන්න ඕන කියලා තමයි කියන්නේ. දෙවෙනි කාරණාව ඒ වෛරස් මේ මියුටේට් වෙන නිසා විකෘති වෙන නිසා අලුත් වෛරස් ඇති වෙනවා කියලා කියනවා. ඊට අමතරව මේ උත්තේජවත් වැක්සින් දුන්නාම අර ශරීරයේ සෛල ප්‍රතිශක්තියට අදාළ සෛල සෙලියුලර් ඉම්යුනිටි පුහුණු වෙනවා යොමු වෙනවා විතරක් නෙමෙයි ඇත්තෙන්ම ශෛලය ඇතුලේ පටන් ගන්නවා ප්‍රතිශක්ති ආසාදන ක්‍රියාවලියක්. ඉමියුන් ඉන්ෆ්ලැමටරි රියැක්ෂන් එකක් පටන් අරන් සයිටෝකයින් කියන අණු ඇවිස්සින චත්තෙන් තමයි පුද්ගලයා ඉන්නේ. මේ නිසාම තමයි මෑත කාලේ අර කොවිඩ් ඇතුල් වෙලා ළමයින්ගේ ආසාදන තත්වයක් ප්‍රතිශක්ති ආසාදන තත්වයක් ඉමියුන් ආසාදන තත්වයක් ඇති වුණේ ඒක නිසායි. ඉතින් එහෙම නිතර ෆ්ලූ ෂොට් ගත්ත රටවල් වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය හැමතිස්සෙම ඇවිස්සුන තත්වකින් ඉන්න නිසා ඒගොල්ලන්ට එළියෙන් වෛරසයක් මේ જાතිය කොවිඩ් වෛරසය ආවම බොහොම හොඳ නැති බලවත් සයිටෝකයින් ස්ටෝම් එකක් කුණාටුවක් ප්‍රතිශක්ති ආසාදන ක්‍රියාදාමයක් ඇතිවීගෙන ගිහිල්ලා ඒක නිසාම ලේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඇතුළේම රුධිර සංසරණය ඇතුළේම ලේ කැටි වෙන තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ කොවිඩ් හෙවත් COV2 වල පැතොලොජි එක පෙනහල්ලේ ඇති වෙන ක්‍රියාවලිය COV1 වගේ නෙවෙයි. ඉතින් මේ තත්ත්වයට කොහොමද අපි මුහුණ දෙන්නේ? මේ නිසා ඇති වෙන්න ප්‍රතිඵල මොනවද? දැන් මේකයි ප්‍රශ්නේ. දැන් අපි හිතමු යම් කෙනෙකුට කොවිඩ් වෛරසය ඇතුල් වුණා කියලා. ඇතුල් වෙලා ඔහුගේ ශරීරයේම ප්‍රතිශක්තියෙන් ඔහු ඒක ජය ගන්න පුළුවන්. එතකොට ඇන්ටිබොඩි පොසිටිව් වෙනවා. සමහරලාට PCR පොසිටිව් වෙන්නත් පුළුවන්. දෙක බල්ලන්ට කොරෝනා වෛරස් එන එක කාටවත් ප්‍රශ්න නෙමෙයි, බල්ලට ප්‍රශ්නයක් නෙමෙයි, බල්ලෝ ඇතුළට කරන අයට ඒක එන්නත් පුළුවන්, ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් පරණ ෆ්ලූ ෂොට් නිසා එන්නත් නිසා පරණ SARS අරව මේවා කැරකෙන ඒවා තිබෙනවා. ඒ ඔක්කොම නිසා ග්ලොබිලින් පොසිටිව් වෙන්නත් පුළුවන්, සමහරලාට PCR පොසිටිව් වෙන්නත් පුළුවන්. ලෙඩේ හොඳ වුණාට පස්සෙත් PCR පොසිටිව් වෙන්න පුළුවන්. මොකද්ද PCR කියන්නේ? PCR කියන්නේ polymerase chain reaction. මොකද්ද polymerase කියන්නේ? polymerase කියන්නේ වෛරසයේ තිබෙනා වූ එන්සයිමයක්. ඒ එන්සයිමය භාවිතා කරලා තමයි එයා මිනිස් ශරීරය තුල තව වර්ධනය වන්නේ, රෙප්ලිකේට් වන්නේ, හෙවත් ගුණනය වන්නේ. මොනවද හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කරන්නේ? අර සෛලයට, ඒ කියන්නේ අපේ මිනිස් සෛලයේ පෙනහළු සෛලකෙම ACE2 කියන එන්සයිමය භාවිතා කරලා මම ඒකට ඇලෙනවා. කවුද මේ ස්පයික් ප්‍රෝටීන් එක? ඒ කියන්නේ කොරෝනා වෛරසයේ උල මෙයාගේ ඇනෙනවා. ඉතින් මොකද කරන්නේ? හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මේ ඇලෙන එක නවත්තනවා. ඊළඟට ඇතුළට ගිහිල්ලා අපේ ලයිසෝසෝමයේ මෙයා වැජඹෙන එකත් නවත්තනවා. ඒ නිසා තමයි හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඊටාම හොඳ බෙහෙත වන්නේ. ඉතින් antibodies to coronavirus are common in all who develop immunity with ඉතින් මේ පුද්ගලයේ ස්වාභාවික ප්‍රතිශක්තියෙන් කොවිඩ් ජයගත්තත් අර ඇන්ටිබොඩිස් තිබෙන්න පුළුවන්. ඉතින් දෙවෙනි කාරණාව අර එක සාධක යටතේ PCR පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම කොවිඩ් කියලා කියන්නේ කවුද? එක එයා කොවිඩ් එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්න ඕන. contact history එකක් තියෙන්න ඕන. දෙක එයාට අර කොවිඩ් ආසාදනය වුණා, ඇතුල් වුණා යනාදී වශයෙන් ඊළඟට උණ තියෙන්නත් ඕන. තව එකක් තිබෙනවා දැන් අපේ නාවික හමුදාවේ කඳුරේ එහෙම කොවිඩ් PCR පොසිටිව් ගොඩක් අයට තමුන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය ඉතා හොඳ නිසා ඔවුන් ඒ ලෙඩේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. එනමුත් ඔවුන්ගෙන් තව කෙනෙකුට වෛරස් එක පාස් වෙන්න පුළුවන්. එතකොට මේකේ මේ ලොක්ඩවුන් එකක් සහ සෙනග එළියට යන්නේ නැතිව ඉන්න අවශ්‍යතාවය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? 3 we already know that loads of people are PCR positive. ඉතින් PCR එක positive වෙලා වෛරස් එක තියෙන හැමෝටම ලෙඩේ හැදෙන්නේ නැහැ. එතකොට අපි ප්‍රේසම් වෙන්න ඕන මහලු අය, වෙන රෝගයක් තියෙන අය, ඩයබටිස් වගේ. ඒගොල්ලන්ව තමයි එළියට යන්නේ නැතුව බලා ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට විශේෂයෙන් හැදුනොත් අමාරු වෙන්න පුළුවන් නිසා. දැන් අපේ රෝගීන් මැරුණේ 9යි, හැදුන අය මැරුණේ 9යි.
ඒ 9 දෙනාගේ හැමෝටම තිබුණා කොවිඩ් ආසාදනයට අමතරව එක්ක ඩයබටිස් එක්කෙනෙක්ට මේ කිඩ්නි අමාරුකම් දෙන්නෙක්ට තිබුණා යනාදී වශයෙන්. ඒගොල්ලෝ මැරුණේ කොවිඩ් නිසාම නෙමෙයි කොවිඩ් ආසාදනයේ excuse me කොවිඩ් ආසාදනය බරපතල කරපු වෙන කාරණාවක් නිසා තමයි ඒගොල්ලෝ මැරුණේ. ඒක නිසා අපි ආරක්ෂා කරගන්න ඕනේ අවුරුදු 65ට වැඩි අය ඊළඟට ඩයබටිස් තියෙන අය වෙන වෙන රෝග නිසා කොවිඩ් ආසාදනය වැඩියෙන් හැදෙන්න පුළුවන් අයට හොඳම දේ විටමින් D දෙන එක. විටමින් C දෙන එක. ඒ වගේම සින්ක් සල්ෆේට් එකක් තියෙනවා ඒකත් දෙන්න පුළුවන්. දැන්ට අපේ රටෙත් පොඩි පර්යේෂණයක් කරගෙන යනවා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වේලහින් දුන්නොත් කොවිඩ් ආසාදනය අඩු වෙලයිද කියලා ඒක ප්‍රතිඵල තාම ලැබිලා නැහැ. යම් රටවල කරපු ප්‍රතිඵල ලැබිලත් තිබෙනවා. දැන් ඇමරිකාවේ නිව්යෝක් යුනිවර්සිටි එකේ ග්‍රොස්මන් මෙඩිකල් ස්කූල් එකේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නාම 50% ඒගොල්ලන්ගේ මරණ වේගය අඩු වෙලා ගියා. ප්‍රශ්න දැන් අයිරිෂ් ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා ප්‍රොෆෙසර් ඩොල්රෙස් කහිල් කියලා. එයා ඉමුනොලොජි ප්‍රතිශක්තිය පිළිබඳ වෛරස් පිළිබඳ ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. එයා කියන්නේ ඒ කොවිඩ් වැළැක්වීමට අර හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් පෙති දෙකක් අරගන්න කියලා. ඒ කියන්නේ ඔබ කොවිඩ් වලට ගෑවුනොත් ඒ වුණාට ඒක ලංකාවේ තාම දෙන්නේ නැති නිසා මේ මම කියන කිසිම දෙයක් ඔබ ගිහිල්ලා අත්හදා බලන්න බෑ. ඔබගේ වෛද්‍යවරයාගෙන් අහන්න ඕන මම මේ කරන්නේ විද්වත් විමර්ශනයක් පමණයි. මේක අහන් ඉඳලා ඒ විදිහට බෙහෙත් ගන්න ඔබට සම්පූර්ණයෙන්ම තහනම් ඒක කළ නොහැකිය. ඊළඟට වර්තමානයේදී කොවිඩ් මරණ වේගය 0.1ක් වගේ තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේක මහා මරණීය බරපතල කාරණාවක් කියන බය හිතෙන් දුර කරගන්න අවශ්‍යයි. තව එකක් තමයි මේ කොවිඩ් පැතුරෙන්නේ කොහොමද? කොවිඩ් බරපතල වෙන්නේ කාටද? අර මොනවා හරි වෙන අමාරුවක් තියන අයට ඒගොල්ලෝ ප්‍රේසම් වෙන්න ඕන තැන් තැන් වල ගැවසෙන්න එපා. එතකොට කවුද මාස්ක් දාන්න ඕනේ? වැඩියෙන්ම මාස්ක් එක දාන්න ඕනේ ඔබ කොවිඩ් ආසාදනයකට මුහුණ දුන්නා නම් ඔබෙන් වෙන කෙනෙක්ට පැතිරීම වළක්වන පිණිස. දැන් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් අවවාද මාලාවක් දාලා තිබෙනවා මේ ගැන කොහොමද ප්‍රේසම් වෙන්නේ කියලා. ඒක ඔබට අවශ්‍ය නම් මට WhatsApp එකක් එවන්න ඕන. අපේ WhatsApp නම්බරය 077 49 59 214 077 49 59 214. Please send a WhatsApp number. WhatsApp message for that if you need the Maryland University list of advice how to do with the COVID issue. ඉතින් තව එකක් තියෙනවා ටෙස්ට් කරන එක වැඩි වෙන්න ඇත්තෙන්ම ගොඩක් අය මැරුණේ නෑ බව තමයි පේන්න තිබෙන්නේ. ඒතකොට ටෙස්ට් කරනකොට නේ හම්බෙන්නේ කොච්චරකට ඇත්තෙන්ම ආසාදනය වුණාද මැරුණු ප්‍රතිශතය කොච්චරද කියලා. ඉතින් තව එකක් තිබෙනවා මේ මැරෙන්නේ ඇත්තෙන්ම කොමෝබිඩිටි එකක් එහෙම තිබෙනවා නම් තමයි මැරෙන්නේ. ඊළඟට අපිට කියන්න තියෙන්නේ ඒ කොයි කෙනාටත් හොඳයි ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ගෙවල් ඇතුළට වෙලා ඉන්න අය වැඩි ඉර එළියට යන්නේ නැති අය ඇහිරිලා ඉන්න ගෙවල් වල ඉන්න අයගේ හැම විටමින් D අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ විටමින් D ගන්න එක හොඳ දෙයක්. ඉතින් අර ගෙවල් ඇතුළටම වෙලා ඉන්න අය විටමින් D ගන්න එක වැඩියම හොඳ දෙයක්. හැමදාම පෙත්තක් ගන්න එකත් හොඳ දෙයක්. ඒ වගේම සින්ක් සල්ෆේට් ගන්න එකත් හොඳ දෙයක්. විටමින් C ගන්න එකත් හොඳ දෙයක්. ඒ වයින් ශරීරයේ ප්‍රතිශක්ති උත්තේජනය වැඩි වෙන නිසා. ඔබ මස් මාළු කන්නේ නැත්නම් ඔමේගා 3 කියන ඒ જાතියත් ගන්න අවශ්‍යයි. ඔමේගා 3 කියන්නේ එක්තරා ෆැටි ඇසිඩ් වර්ගයක්. ඒක ශරීරයේ නිපදෙනවා අඩු වෙන්න පුළුවන්. එතකොටත් ඔබ ඒකත් අමතරව ගත්තම ඔබගේ ප්‍රතිශක්තිය හොඳින් තියාගත්තොත් මේ එකකින්වත් කරදරයක් වෙන්නේ නැහැ කියන එක තමයි පේන්න තිබෙන්නේ. දැනුත් මහ ජනතාව අතර මේ කොවිඩ් වෛරසය පැතිරිලා විශාල සංඛ්‍යාවක් ඇති ඔවුන්ගේ ස්වභාවික ප්‍රතිශක්තියෙන් ඔවුන් ඒක ජයගත්තා. උදාහරණයක් වශයෙන් අපිට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරෙනකොට ඔබට පොඩි හෙම්බිරිස්සාවක් ඇති වුණා. පොඩ්ඩක් නිකන් නිකිස් කිව්වා. ඊට පස්සේ ඔබ වැඩටත් ගියා. ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.
නමුත් දැන් කොවිඩ් එක ගැන කියලා තියෙන්නේ ඒකාන්තයෙන්ම ඔබ ළඟම ඉන්න වෛද්‍යවරයා වෙත යන්න ඕන. කැස්සක් තිබෙනවා නම් කොවිඩ් කෙනෙක්ට සම්බන්ධ වෙලා හිටියා නම් උගුරේ කැසිල්ලක් ආවොත් හැම ප්‍රතිශ්‍යාවක් දැනුනොත් ගිහිල්ලා බලන්න. එතකොට හැම රජේ හැම ඒ පළාතේ රජයේ රෝහලක් තිබෙනවා. ඔබ රජයේ රෝහලකට ගියොත් ඒකාන්තයෙන්ම ඒකේ වාට්ටුවකට දාලා PCR ටෙස්ට් එකක් කරලා ඒක නෙගටිව් වුණ ගම ඔබට එදාම ගෙදර එන්න පුළුවන්. ඒ කියන්නේ බයක් වෙන්න ඕනේ නැහැ, හංගන්න යන්න එපා. එදාම ගෙදර එන්න පුළුවන්. එහෙම අය ගිහිල්ලා ඇවිල්ලා තිබෙනවා. ඒ වාට්ටුවේ කිසි ආපහු වෙන කාටවත් බෝ වෙන්නේ නැහැ. ඒ වාට්ටුවේ වෛද්‍යවරු ඔක්කොම ඇඳුම් ඇඳගෙන තමයි අර ඇඳුම් කියන්නේ personal protection equipment ඇඳගෙන තමයි ඉන්නේ. එතකොට ඒක වෙන කාටවත් බෝ වෙන්නේ නැහැ. ඉතින් අපි කිව්වා දැන් කොයි වගේ සෙනගද ඇතුලේ ඉන්න ඕනේ කියලා. දැන් අපේ බලාපොරොත්තුව මේ ෂට් ඩවුන් එක රිලීස් කරාම වැඩියෙන් ආයෙත් කොවිඩ් පැතිරෙන්නේ ඕනේ නැහැ. දැන් වර්තමාන තත්ත්වයේ 750ක් ටෙස්ට් 750ක් කරනවා වෙන තැන්වල සාමාන්‍ය තැන්වල. දැන් දවස් 7ක් තිස්සේ වෙන තැන්වල කොහෙවත් කොවිඩ් නැහැ කියලා තමයි ටෙස්ට් වලින් පේන්න තිබෙන්නේ. දැනට ඔය කොවිඩ් ටෙස්ට් පොසිටිව් වෙලා එන්නේ අර නේවි එකේ ක්ලස්ටර් එක හෙවත් ගහනය. ඒ පොකුරට සම්බන්ධ අයගෙන් පමණයි. ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. ඔවුන් අපිට උපකාර කරන්න ගිහිල්ලා තමයි මේක සිද්ධ වුණේ. දැන් උතුරු පළාතේ උදාහරණයක් වශයෙන් අප්‍රේල් 15ට පස්සේ කාටවත් කොවිඩ් නැහැ මුළු උතුරු පළාතෙම. ඉතින් ඒක ලොකු දෙයක්. තව මොනවද කියන්න තිබෙන්නේ? මේ වැක්සින් ගැන කියන්න තියෙන්නේ මම කලිනුත් කිව්වා. ඉස්සර වැක්සින් අර ට්‍රේන්ඩ් ඉමියුනිටි වලට ලෑස්ති කරා. මේ RNA සම්බන්ධ වැක්සින් වලින් වෙන්නේ ඒ ප්‍රතිශක්තිය උත්තේජවත් තත්වයකින් තිබෙන නිසා නිතරම ශරීරය ඇතුලේ ආසාදනයක් වෙනවා. ළමයින්ට ඇලර්ජිස් හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ RNA වෛරස් සම්බන්ධ වැක්සින් ගැන ලෝකේ හැමතැනම ප්‍රශ්නයක් තිබෙනවා. දැන් තව මොනවද ඔබ දැනගන්න ඕනේ මේ ගැන? දැන් අපේ ඩොක්ටර් ෆෞචි එයා කොංග්‍රස් එකට කතා කරලා කිව්වා වැක්සින් එකක් හැදුවත් ලෙඩේට ඒක ප්‍රතිශක්තියක් වේද කියලා කියන්න බෑ කියලා. ඒ නිසා වැක්සින් එකක් හැදෙනකන් රටවල ආර්ථිකය ෂට් ඩවුන් කරලා තබා ගැනීම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඩොක්ටර් ෆෞචිම කිව්වා කොංග්‍රස් එකේට කියනකොට ඇත්ත කියන්න ඕනනේ. පත්තරයට කතා කරනවා වගේ නෙමෙයි, මීඩියා කරනවා වගේ නෙමෙයි. කොංග්‍රස් එකට කිව්වම ඇත්තම කියන්න ඕන. ඒ නිසා ඒ ඩොක්ටර් ෆෞචි කිව්වා මේ වැක්සින් එක ගැහුවොත් මේක වැලකී කියලා කියන්න පුළුවන්ද දන්නේ නැහැ. දැනට මෙහිමත් ප්‍රශ්නයක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් එක වැක්සින් එකක් හදනවා. ජෙනර් ඉන්ස්ටිටියුට් එක ඩොක්ටර් සේරා ගිල්බර්ට්. ඉතින් ඒ වෛරස් ඒ වැක්සින් එක අපි දන්නවා ප්‍රමිතියක් ඇති වෙයි. මොකද ඒක ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක නිසා. ඒක එනකන් ඉන්නේ නැතුව බිල් ගේට්ස් මේ ෆන්ඩ්ස් දීලා ඇමරිකාවේ ඉනෝවියෝ කියලා මේ ආයතනයක් වැක්සින් එකක් හදන්න හදනවා. මේ නැනෝ මොලිකියුල්ස් වලින් DNA හැදලා. දැන් සමහරවිට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට තේරෙයි. නැනෝ මොලිකියුල්ස් වලින් DNA හදලා පෙනිසිල්වේනියා යුනිවර්සිටි එකේ මිනිස්සු 40කට ඒක ගහලා. දැන් මෙතෙක් කලක් මේ ethical license තිබුණේ නැහැ නැනෝ මොලිකියුල්ස් මිනිස්සුන්ගේ ශරීරයට ඇතුල් කරන්න. එම නිසා නැනෝ මොලිකියුල්ස් වලින් DNA හදවම ඒක ශරීරයට ඇතුල් කරාම ඒ කොයි විදිහට බලපායිද කියලා අපි දන්නේ නැහැ. මේක ප්‍රශ්නයක්. ඉතින් ඒකට මේ දැන් අවසර දීලා හදිස්සියෙම. ඉතින් මේ ඔක්ස්ෆර්ඩ් එක වෛරස් එකක් හදන අතර මේ වැක්සින් එකක් හදන අතර ඇයි මේ හදිස්සියේ තව වැක්සින් එකක් හදන්නේ කියන ප්‍රශ්නෙත් එනවා. එතකොට අපිට තේරෙනවා මේක මේ විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාවට අමතර බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේන්න තියෙන. ඒ ගැන ඔබ අවදි වන්න ඕන, බුද්ධිමත් වන්න ඕන. අපි ඉන්නේ විද්‍යාව දෙවියන් කරගත්ත ලෝකෙකනේ. නමුත් විද්‍යාව කරන්නේ මිනිස්සුયો. එතකොට අපි මිනිස්සයව දෙවියන් කරගත්තම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකයි මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට එක හේතුවක්. තව කාරණාවක් අපිට පේන්න තිබෙනවා. තව කාරණාවක් අපිට පේන්න තියෙනවා. මොකක්ද ඒ කාරණාව? මේ අර හයිඩ්‍රොක්සික්ලෝරින් කියන බෙහෙත හැමතිස්සෙම හොඳ නෑ කියලා ක්ලිනිකල් ට්‍රයල්ස් වලින් පෙන්වන්න හදලා හැම ක්ලිනිකල් ට්‍රයල් එකකම ඩිසයින් එකේ වැරදි තිබෙනවා. දැන් ඔබ Google කරලා බලන්න ස්ටීවන් එවන්ස්.
එයා කියපු එක මොකද මේ ගොඩක් ප්‍රොෆෙසර්ස් of pharmacology professors of pharmacoepidemiology මේ අපිටත් පුළුවන් clinical trials බලලා කියන්න මේ clinical trial එක හරියට ඩිසයින් කරාද නැද්ද මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන නිලමේ පෝස්ට් එක head of department of pharmacology නිසා ඒ සබ්ජෙක්ට් එකට හැමතිස්සම අදාළ වෙන එකක් තමයි clinical trials. ඉතින් අර remdesivir කියලා ඊටාම ගණන් සහිත drug එකක් Gilead company එකෙන් හදන්නේ. ඒක intravenous දෙන්නේ. ඒ drug එක ඊටාම හොඳයි කියලා ඊටා ඉක්මනින් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ drug එක කරේ කොලොම්බියා යුනිවර්සිටි එකේ. නමුත් ඒක බලපු clinical trials බලපු අය professor Stephen Evans වගේ අය කියනවා මාත් කියනවා ඒක ඒ trial එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන විදිය වැරදි. අනිත් අතට තව ට්‍රයල් එකක් කරා නිව්යෝක් යුනිවර්සිටි එකේ ග්‍රොස්මන් මෙඩිකල් ස්කූල්. ඒකේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ට්‍රයල් එකෙන් පෙන්නුවා 50% මරණ ප්‍රතිශතය අඩු වෙනවා කියලා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නිසා. දැන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මේ ඇමරිකන් ඩොලර් 10 සෙන්ට්ස් වගේ. ඒ කියන්නේ අපේ මුදලෙන් රුපියල් 18ක් වගේ තමයි වැඩි වුණා. ඒ ඩ්‍රග් එක ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. අපි ක්ලෝරොක්වින් පාවිච්චි කළා මැලේරියා වලට. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා රුමටොයිඩ් ආර්ත්‍රයිටිස්, ලියුපස් එරිතමැටෝසිස් වැනි ප්‍රතිශක්තියේ වැරදි තිබෙන ලෙඩ රෝග වලට. ඒක නිසා ඒක භයානක ඩ්‍රග් එකක් නෙමෙයි හොඳට දන්න ඩ්‍රග් එකක්. ඒ නිසා මේ පහසු ලාභ සහිත ඩ්‍රග් එකක් හැමෝම දන්න හොඳ නෑ කියලා අහක් කරන්න හදන එක විද්‍යාව නෙමෙයි වෙන අවිද්‍යාවක් ඒකේ ගැබ් වෙලා තිබෙනවා. මේ රෙම්ඩෙසිවිර් වගේ බරපතල ඒ කෝෂයක් රුපියල් 4000ක් වෙයි කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒ ප්‍රොෆෙසර්ස්ලා කිව්වා ඇයි මේක මෙඩිකල් ජර්නල්ස් වල රිපෝට් කරන්නේ මේක වැරදි ට්‍රයල් එකක් මේක රිපෝට් කරගත්තාවේ ඒගොල්ලන්ගේ ඩ්‍රග් කම්පැනි වෙබ්සයිට් එකේ. ඉතින් මෙහෙමත් වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ ලේසි ඩ්‍රග් එක අහක් කරලා මිනිස්සු මැරෙනවා. ඇත්තම මිනිස්සු මැරෙනවා. එංගලන්තේ ඩ්‍රග් එක දෙන්නෙම නෑ. එක ට්‍රයල් එකක විතරක් දෙනවා. රිකවරි කියලා නැත්නම් එංගලන්තේ ඩ්‍රග්ස් දෙන්නේ නැහැ මිනිස්සු ගොඩාක් මැරෙනවා. දැන් ස්පාන්ජි මේ ඩ්‍රග් එක දෙන්න පටන් ගත්තම මරණ වේගය එහෙම් පිටින්ම අඩු වුණා. අපේ ලංකාවේ හැම පේෂන්ට් කෙනෙක්ටම මේ ඩ්‍රග් එක දෙනවා. ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ මේ ඩ්‍රග් එක දෙනවා. චීනෙත්, සවුත් කොරියාව වලත් ගොඩක් දුන්නා. ටර්කි, බ්‍රසීල් ගොඩාක් රටවල් වල මේ ඩ්‍රග් එක පහසුවෙන් දෙනවා. මරණ වේගය ගොඩක් අඩු වෙලා තියෙනවා. ප්‍රංශෙත් දෙනවා, ජර්මනියෙත් දෙනවා. ඉතින් මම මේ කිව්වේ මේ හොඳ ඩ්‍රග් එක දුන්නේ නැතුවම මැරෙනවා කිව්වම අර වැක්සින් එකක් වැක්සින් එකක් එනවා ඒ තත්වෙට ලෝකයක් ලෝකේ ජාතීන්වත් බලහත්කාරයෙන් යොමු කරන අවශ්‍යතාවයක් පේන්න තිබෙනවා. ඊළඟට එක වැක්සින් එකක් මදි ගොඩක් වැක්සින්ස් හදන්න ඕන කියලා ඩොක්ටර් ෆවුචි කියනවා. ඊළඟට ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා ඩිජිටල් සර්ටිෆිකේට් එකක් දාන්න අතට ඔක්කොම වැක්සින් ගත්තා නැත්නම් රැකියාවට එන්න බෑ කියලා. එහෙම අවශ්‍යතාවයක් වෛද්‍ය විද්‍යානුකූලව නැහැ. දැන් දේවවචනේ අන්තිම පොත වන එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා එක කාලයක් එනවා මිනිස්සු ලෝකේ ඔක්කොම ග්ලෝබල් සිටිසන්ස්ලාට හැම රටේම හැම පුරවැසියෙකුටම මෙතන ලකුණක් ගත්තේ නැත්නම් වෙළඳාම් කරන්න බෑ, ගනුදෙනු කරන්න බෑ, රැකියාවක් කරන්න බෑ. තත්වෙට ඒගොල්ලෝ ලෝකේ පත් කරන කියලා අර දේවවචනේ අන්තිම පරිච්ඡේදයේ තියෙනවා. ඉතින් දැන් එහෙම හේකුත් තියෙනවා. ඒක ඒ පොතේ එහෙම තිබුණාට අමතරව දැන් ඒ තත්ත්වය උදා වෙලා තිබෙනවා. එම නිසා ලේසි බේත හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නේ නැත්නම් මිනිස්සු මැරෙනවා. එතකොට නැත්නම් බරපතල බේතක් දෙන්න ඕන. ගණන් සහිත බේතක් දෙන්න ඕන. ඒ නිසා වැක්සින් එක දෙන්නම ඕන කියන තත්ත්වයට තමයි ලෝකෙ ගේන්න හදන්නේ. ඒක වෛද්‍ය විද්‍යානුකූල විද්‍යාත්මක ප්‍රකාශයක් නෙවෙයි වෙන දේශපාලන අවශ්‍යතාවයක් මෙතන යන බව ඔබ වටහා ගත යුතුයි. ඊට අමතරව අපිට කියන්න කාරණා කීපයක් තිබෙනවා. ඔබට අහගෙන ඉන්න වෙලාව තිබෙනවා නම් මේ ලොකු පුෂ් එකක් තියෙනවා ග්ලෝබල් වැක්සින් එකකට නේද? ඊළඟට අපිට පේනවා මේ පවුල ආක්‍රමණය කරන දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. පවුල ආක්‍රමණය කිරීම, දේශය ආක්‍රමණය කිරීම. මේක පැහැදිලිවම පේනවා children rights කියලා වෙන රටවල් වල ළමයින්ට පුළුවන් දෙමව්පියන්ට විරුද්ධව නඩු දාන්න.
ඊළඟට ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් එහෙම් පිටින්ම ගෙදර ආක්‍රමණය වෙනවා. ගෙදර වැලියුස් ආක්‍රමණය වෙනවා. ළමයි ඉක්මනට සෙක්ෂුවල් ඇක්ට්ස් වලට සෙක්ෂුවල් ස්ටිමියුලේෂන් ලිංගික උත්තේජනයන්ට පුරුදු වෙනවා. ස්පූක් මැජික් මොන්ස්ටර්ස් ඒලියන්ස් තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. දෙමව්පියෝ කියන එක අහන්නේ නැහැ. සාමාන්‍ය කරිකියුලම් එකක් කරන්නත් කැමති නැහැ. ඊළඟට ගෙදර ඉන්න බැරි වෙනවා. ඒගොල්ලෝ විප්‍රවාසී වෙනවා. හැමතිස්සෙම O level ඉවරුනාම කියන්නේ ඉස්කෝලේ කරා ඇති ඉක්මනට ඩිග්‍රී එකක් කරන්න ඕනේ. ඒ ඩිග්‍රීස් ලංකාවේ කරන්න බෑ. මිලියන් එකක් හොයාගන්න අපිට කොහේ හරි රටකට යන්න මොකද ස්ටුඩන්ට් වීසා ලේසියෙන් ලැබෙනවා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ. ඉතින් මට හම්බෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ අපේ ළමයි ගොඩාක් දෙමව්පියන්ට කරදර කරලා එහෙ ගිහිල්ලා එහෙ විභාග පාස් වෙන්න බෑ. එහෙ එක රැකියා කරනවා. විභාගේ පාස් වුණත් එහෙ PR හම්බ වෙන්නේ නැහැ. එහෙ PR හම්බ වෙන්නේ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය රැකියා සහ උපාධි තියන අයට පමණයි. ඉතින් මේක මොකද්ද මේ ක්‍රමය නම් පවුල කඩාකප්පල් කිරීම, පවුල ආක්‍රමණය කිරීම, දේශය ආක්‍රමණය කිරීම ඒ සඳහා අධ්‍යාපනය යොදාගත්තා. මේක ස්කීම් එකක්. දැන් අපිට පේනවා ඒ සඳහා දැන් සෞඛ්‍ය යොදා ගන්නවා. ඒකත් ලොකු දැලක් නේද මේ ස්පයිඩර්මෑන් කෙනෙක් වීව් කරන ස්පයිඩර් වෙබ් එකක් වගේ. අර ස්පයිඩර්මෑන් ඉන්නේ. එයා නිකන් මකුළු දැලක් වියවනවා. දැන් මේ හෙල්ත් කියලා වැක්සින් කියලා ඒකත් කරනවා. ඊළඟට අපි දැක්ක මැද පෙරදිග හැම දේශයන් සම්පූර්ණයෙන්ම විප්‍රවාසී වුණා. ඒ කියන්නේ මේ තම දේශ සීමා අත්හැරලා ඒගොල්ලෝ යන්න පටන් ගත්තා. වෙන රටවල් වලට තම දේශය අත්හැරලා යුද්ධ නිසා ගියා. සමහරු කැමැත්තෙන්ම ගියා. එම නිසා ජාතීන්ට මනුෂ්‍යයන්ට තම දේශයේ අහිමි වෙන දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඒ වගේම තම දේශයේ සම්පත් අහිමි වෙන දේවල්, ඒ කියන්නේ අපේ දේශයේ සම්පත් වෙන අය ගෝලීය ආර්ථික ක්‍රමයකට කරන එකත් අපිට පේන්න තිබෙනවා. ඊළඟට අපේ ලිංගික චර්යා පවුලක් විශ්වාස කරන ලිංගික චර්යා ආක්‍රමණය කරනවා. ඒක පුරුෂයෙක් එක භාර්යාවක් සමග ජීවිතාන්තය දක්වා විශ්වාසවන්තව සිටීම. විවාහය නම් පුරුෂයෙක් කාන්තාවක් විවාහ වීම. එතකොට ළමයි පොඩි කාලෙම ලිංගික ක්‍රියා නොකළ යුතුයි. ඒ ළමයි යුතු වයසට ආවිල්ලා විවාහය තුල තමයි දරුවන් හම්බ කරන පිණිස සහ විවාහය නැමැති යහපත් ප්‍රේමනීය ජීවිතාන්ත සම්බන්ධකමකින් පමණයි මිනිස්සු ලිංගික හැසිරීම වල යෙදිය යුත්තේ. දැන් මුළු ලෝකෙම එන්ටර්ටේන්මන්ට් තුලින්, මියුසික් තුලින්, ෆැෂන් තුලින්, ඩිජිටල් ප්‍රෝග්‍රෑම් ඊළඟට ඩිජිටල් ගේම්ස් වල හැමදෙස්සම වෙන වයසකට අදාළ ට්‍රේලර්ස් එනවා, ඌමනාවෙන්ම එනවා. එනිසා දෙමව්පියෝ ඇහැරගෙන ඉන්න ඕන පවුල රැකීම. පරිපාලකයෝ ඇහැරගෙන ඉන්න ඕන රට රැකීම. ඒ දේශයට දිව්‍ය ස්වරූපයක් තියෙනවා. අපි දේශය නාස්ති කරගත්තොත් අපිට ගෙදරත් නැති වෙනවා. අපි ගෙදර නාස්ති කරගත්තොත් දේශයත් නැති වෙනවා. There's a reciprocal relationship between family and nation. Both must be protected together. Every nation is part of a family. ඉතින් ඒ දේශය තවත් දේශයක් සමග අපි තියෙනවා සිම්බාසිස් සහජීවී සම්බන්ධතාවයක්. මේ ඔක්කොම දේශයන් පෞලක සමාජිකයෝ. එක දේශයක් අනිත් දේශය ආක්‍රමණය කරන්න බෑ. දැන් තියෙන දේශපාලනේ මේ වාමාංශික දක්ෂිණාංශික කියලා නෙමෙයි. සමාජවාදී ධනවාදී කියලා නෙමෙයි. ටික කට්ටියක් ලෝකයේ ඔක්කොම දේශයන් වල ආර්ථික සම්පත් තම අතට ගන්න හදනවා. ඒකයි යන අරගලය. මේක චීනය versus ඇමරිකාව නෙමෙයි. මේක දේශය වෙනුවෙන් ජීවත් වෙන අය, දේශය රකින්න අය සහ හැම දේශයකම ඔක්කොම සම්පත් තම අතට අරගෙන පාලනය කරන ටික දෙනෙකුගේ බලවේගයක් මේ පේන්න යන්නේ. ඉතින් ඒකට ලේසියෙන්ම ඇතුල් විය හැකි මාර්ගය තමයි health. So they are invading nations through health. They can invade nations through human rights if we don't look after our human rights. අපි අපගේ හැම ජන කොටසකගේම හැම සුළුතරයකගේම rights අයිතිවාසිකම් රැක්කේ නැත්නම් වෙන නීති වලින් ඒවා ඉන්වේඩ් වෙනවා. අපේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් අපි රැක්කේ නැත්නම් ILO නීති වලින් ඒවා ඉන්වේඩ් වෙනවා. ඉතින් ප්‍රඥාවන්ත දේශය හැම ජන කොටසක්ම තම දේශයේ හැම ජන කොටසක්ම රකී. ඒ වගේම මේ වැක්සින් එක ගැන අපි බොහොම විද්වත්ව
සලකා බලන මණ්ඩලයක් පත් කළ යුතුයි ඇත්තෙන්ම කොයි වැක්සින් එකද අවසානයේ අපිට දෙන්න හදන්නේ කියලා. මම ඉස්සෙල්ලම කියන්න ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඉවර වෙනකම් මේගොල්ලෝ ඉන්නේ නැහැ. වෙන වැක්සින් එකක් හදලා මාකට් කරන්න පටන් ගන්නවා. මොකද ඒකත් ලොකු බිස්නස් එකක් නිසා. වයලේෂන් ඊළඟට අපි දන්නා මියුසික් කාටූන් එන්ටර්ටේන්මන්ට් ඩිජිටල් ලෝකය එහෙම් පිටින්ම ගෝලීය ආක්‍රමණයකට ජනතාවත් ළමයිනුත් තරුණ පරම්පරාවත් සම්පූර්ණයෙන්ම තරුණ පරම්පරාව දැන් ජීවත් වෙන්නේ තම දෙමව්පිය උදෙසා නෙමෙයි තම ජීවිත උදෙසා නෙමෙයි ඒගොල්ලන්ගේ ඉලක්කයක් තිබෙනවා we will live anyhow the way we want මොකද ඔවුන් විශ්වාස කරන්නේ උචිත උන්නතිය ඔවුන් විශ්වාස කරන්නේ struggle for existence මගේ අනාගතේ මම සොයා ගන්න ඕන අම්මයි තාත්තයි නාගෙන ඒ ස්ටේට් එක බලා ගන්න ඕන එහෙම ඒගොල්ලෝ හිතන්නේ ඉතින් පවුල කඩාකප්පල් කරොත් දේශයක් ආක්‍රමණය කරන්න හරිම ලේසියි ඉතින් මේක සැලැස්මක්. ඊළඟට abortion rights කියලාව LGBTQ rights කියලාව ඒ ඔක්කොම rights කියලා දැම්මම ආක්‍රමණයක් සිද්ධ වෙනවාමයි ස්වෛරී දේශයන්ට බල කරනවා මෙහෙම කරන්න ඕන කියලා. ඊළඟට carbon printing කියලාව. ඇත්තෙන්ම තත්ත්වේ ලෝකේ global warming වෙනවා. පරිසර ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් පරිසර ප්‍රශ්නයේ මූලිකව තියෙන්නේ පොළොවේ පෘෂ්ඨිය මත පිට නෙමෙයි. පොළොවේ මේ සාගර පතුලේ විශාල වශයෙන් මහ පරිමාණයෙන් කාදනය වෙලා තිබෙනවා. මම මේක මීට ඉස්සෙල්ලා කරලා තියෙන නිසා අද මම ඒ ගැන තවත් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 12 වෙනි කාරණාව මේ GM ඇත්තේ මේ 11 GM modification of food and seeds මේ බීජ සහ ආහාරවල genetic modulations කරනකොට ඒ genome එකේ ප්‍රශ්නය මිනිසාට ඇතුල් වෙනවාමයි. උදාහරණයක් වශයෙන් ඔබ අහලා තියෙනවා mad cow disease, bovine spongiform encephalitis. ඒක හැදුනේ කොහොමද? wheat genome එක විකෘති කරා. ඒ කියන්නේ ඒකට ජීන් එකක් එක්කහුව කරා ප්‍රෝටීන් එකක් නිපදවන්න. ඇයි? ඒ wheat තිරිඟු ඇටේ මේ ගබඩා කරලා තියෙනකොට කෘමීන්ට කන්න බැරි වුණා ඒ ප්‍රෝටීන් එක නිපදවපු නිසා. එතකොට wheat genome එක වෙනස් කරා. දැන් අපි දන්නා උපත් 1.12 කියනවා ඒ වර්ගය ඒ ලෙස බෝ කරන්න ඕන. genome නාස්ති කරන්න යන්න එපා. genome හදලා තියෙන ඩිසයින් එක විශ්වකර්මයාගේ ඩිසයින් එකක් නිසා අපි genome එක අප්සෙට් කරොත් මිනිහාගේ හෝ පැලෑටියක ඒකේ විනාශයක් තියෙනවාමයි. ඉතින් ඒගොල්ලෝ wheat genome එක වෙනස් කරා මේ ප්‍රෝටීන් එක නිසා ගබඩා කරලා තියෙන wheat කෘමි කෑවේ නැහැ. එතකොට උනේ මොකද්ද? එතකොට උනේ මේ wheat කවුස්ලා කෑවා හරක් කෑවා ඔවුන්ට mad cow disease හැදුනා. ඔවුන්ගේ මොලේ ඇරලා බලනකොට අන්වීක්ෂය යටතේ ඉතින් ඒගොල්ලන්ගේ ඒක මිනිස්සුන්ට හැදුනා. ඒගොල්ලන්ගේ මොලේ සෛලවල තිබුණා මේ අමුතු පාටිකල් එකක් අංශුවක්. ඒක malfolded protein එකක්. වැරදි විදිහට හැදුන ප්‍රෝටීන් එකක්. මොකද උනේ වෙනස් කරපු ජානය කාගේ ජානයද? තිරිඟු ජානය හරකගේ මොලේ සෛලේ ජෙනෝම් එකට ෆිට් වුණා. සාමාන්‍ය තිරිඟු එහෙම වෙන්නේ නැහැ. නමුත් මේක වෙනස් කරපු තිරිඟු ජානය ආක්‍රමණය කරා හරකගේ DNA. මොලේ සෛලේ DNA ඊට පස්සේ නිපදුවා වැරදි ප්‍රෝටීන් අණුවක්. එයා ඔක්කොම මොලේ සෛල හිර කරා. මොලේ හිල් හැදුනා. ස්පොන්ජිෆෝම් කියන්නේ අර ස්පන්ජ් එක වගේ මොලේ හිල් හැදුනා. ඒක අනිත් පැයට බෝ වුණා. ඒ කියන්නේ ඒක ප්‍රෝටීන් එකක් බෝ වෙනවා. බැක්ටීරියා නෙමෙයි, වෛරස් නෙමෙයි, ෆංගස් නෙමෙයි, ප්‍රොටෝසෝවන් නෙමෙයි, රිකට්සි නෙමෙයි. ප්‍රෝටීන් එක බෝ වෙනවා. Who created it? Man created it. ඒක කවුද හැදුවේ? මිනිහා හැදුවේ. ඒකට කිව්වා prion කියලා. PRION. දැන් මේ ඔක්කොම ටක් ගාලා වෙබ් එකෙන් අහක් වෙනවා. ඒක මුලින් ඉඳලා ට්‍රැක් කරපු අයට විතරයි ඒක පේන්නේ. වුහාන් වෛරස් එකත් මුලින් ඉඳලා ට්‍රැක් කරපු අය දැක්කා මේක genetically engineered වෛරස් එකක්. ඒ වෛරස් එකේ නියුක්ලියෝටයිඩ් සීක්වෙන්ස් එකේ හරියටම ෆියුරින් එන්සයිම් එක වැඩ කරන තැන ඒක තමයි මොලිකියුලර් ටූල් එක. එතනින් වෛරස් එකේ තිබුණ බැට් වෛරස් එකේ කොරෝනා එක හක් කරලා වෙන නියුක්ලියෝටයිඩ් සීක්වෙන්ස් එකක් හයි කරලා ඒක ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒක ජනවාරි මුලින් ඉඳලම වෛරොලොජි වෙබ්සයිට්ස් වල ආවා. මම හිතන්නේ දෙසැම්බර් 2019 ඩිසෙම්බර් වල ඉඳලම ආවා. මුලින්ම ඒක ගැන රිපෝට් කරේ ඉන්දියාවේ
විද්‍යාඥයෝ 5 දෙනෙක්. දැන් ඉතින් ප්‍රොෆෙසර් ලූක් මන්චිනෝ එයා තමයි HIV වෛරස් එක ගැන ගොඩාක් විස්තර කළ නොබෙල් ත්‍යාගය ලැබුපු කෙනා. එයාත් කියනවා මේක මොලිකියුලර් ටූල් එකකින් හදලා තියෙන්නේ. ප්‍රොෆෙසර් හැමිල්ටන් ඕස්ට්‍රේලියාවේ එයාත් කියනවා. ගොඩාක් අය කියනවා. මේ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් මේක හැදුවේ චීනේ නෙමෙයි. මේක හැදුවේ CDC ෆන්ඩ්ස් වලින් වුහාන් ලයිබ්‍රරි එකේ. ඒක ලීක් වුණාට පස්සේ චීනේ ඒක දැන්නුවේ නැහැ. ඒගොල්ලෝ බය වුණා. ගොඩාක් අය මැරෙන්න පටන් ගත්තා. වුහාන් වලට CDC රිසර්ච් උසගෙන ගියේ මොකද 2004 දී ඇමරිකාවේ රජය gain on function research තහනම් කරා. ඒ තහනම් කරේ ජොන් හොප්කින්ස් යුනිවර්සිටි එකේ සහ හාවර්ඩ් යුනිවර්සිටි එකේ වෛරොලොජිස්ට්ලා කිව්වා මේක කරන්න දෙන්න බෑ, මේක කරන්න දෙන්න එපා, මේකෙන් මහ විනාශයක් ඇති වෙනවා කියලා. මේකට ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයේ කොම කැටලොග් කරලා තියෙනවා මේ ළඟදී නිවුස් වීක් එකේ ඒ ගැන සිම්පල් ආටිකල් එකක් කරා. මේක කොන්ස්පිරසි නෙමෙයි, මේක ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් නෙමෙයි, මේක නිවුස් වීක්. ඒක නිසා අපි මහජනතාව විද්වත්ව ෆේක් නිවුස් විතරක් කියවලා හරියන්නේ නැහැ. අනිත් අය ඔබ රවටන්න නොවෙන්න නම් ඔබ විද්‍යාත්මක සත්‍ය ඇත්ත ලෙස කියවලා බලන්න අවශ්‍යයි. ඉතින් ඒ ටික මම පොඩ්ඩක් ඩයග්‍රෙස් කරේ මේ ජෙනෝම් හදපු විදිහක් තියෙනවා. මම හිතන්නේ ජෙනෝම් හැදුවේ දෙවියන් වහන්සේ. ඒ එක ජෙනෝම් එකක් වීට් ජෙනෝම් එක වෙනස් කරාම ඒ ජෙනෝම් එක ගිහිල්ලා කව් DNA හරකගේ මොලේ DNA එකට හයි වුණා. දැන් මේගොල්ලෝ මෙච්චර ජෙනටික් මොඩියුලේෂන් කරනකොට මොනවා වෙයිද? දැන් හැම වෛරස් වැක්සින් එකටම DNA particles දානවා. ශරීරය උත්තේජවත් කරන්න කියලා. ඒකේ අවසානය මොකක්ද? So you have to be careful of all genetically modified food and genetically modified seed. තව එකක් seeds genetically modify කරාම ඒ පැපල් ගෙඩියේ එන seed පැලවෙන්නේ නැහැ. It's a dead end. හැමතිස්සම ඔබ තව රටකින් සීඩ් ගේන්න ඕන. ඒ සීඩ් වලින් වගාව ගන්න ඇග්‍රොකෙමිකල්ස් වැඩි කරන්න ඕන. ඉතින් ඇග්‍රොකෙමි මොන්සන්ටානෝ වගේ ඇග්‍රොකෙමිකල්ස් වලින් කොච්චර කිඩ්නි නරක් වුණත්, කොච්චර කැන්සර් හැදුනත් ඒවා කරන්න වෙනවා අපි genetically modified seed ගත්තොත්. ඇයි මේ genetically modified seed ගන්නෙ? කෙටි කාලෙකින් අස්වැන්න, අක්කරයකින් වැඩි අස්වැන්නක්. එහෙම තමයි කියන්නේ. ඒක මොකද අවශ්‍යතාවය? ලංකාව වගේ රටක ඕන තරම් ඉඩම් තියෙනවා. තව එකක් ඒකට පැරලල් ග්‍රේන් වගා කිරිල්ල නවත්තලා කෑෂ් ක්‍රොප්ස් කරනවා. එතකොට මිනිසාගේ ආහාරය එන්න හිඟ වෙනවා. වැනිලා වවනවා, ටොබැකෝ වවනවා. ඒ ඔක්කොම වර්ල්ඩ් මාකට් එකට. ඒකයි මම කිව්වේ අපේ ඇග්‍රිකල්චර් එකත් ග්ලෝබලි ඉන්වේඩ් කරනවා. අපේ ට්‍රේඩ් උත් ග්ලෝබලි ඉන්වේඩ් කරනවා. දැන් භයානකම දේ අපේ හෙල්ත් එකත් ග්ලෝබලි ඉන්වේඩ් කරොත් අපිට මොකද වෙන්නේ? මේ ඔක්කොම වෙලා තියෙන්නේ මම නම් හිතන්නේ ඔබ විද්‍යාව දෙවියන් කරගත්ත නිසායි. Let God be God and man be man. If you mix the two, make man God, he'll be a terrible God. You have to come to that conclusion. ඔබ විද්‍යාව ලෙස තිබුණාවේ. දෙවියන් ලෙස හිටපුවාවේ. මිනිහා ලෙස හිටපුවාවේ. ඔබ මිනිහා දෙවියන් කරොත් විශාල ප්‍රශ්නයකට ලෝකෙ දැනටමත් මුහුණ දීලායි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අද ඇති තව ටිකක් තිබෙනවා, නමුත් ඒ විස්තර වැඩි. බොහොම ස්තුතියි සමන් දීගෙන හිටියට. කරුණාමය කරලා මේ ක්ලිප් එක සහ අනිත් ක්ලිප් යාළුවන් සමග බෙදා ගන්න. තව අපේ විද්වත් ක්ලිප් තිබෙනවා. WhatsApp එකෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මගේ විස්තර කිරීම සාධාරණ නැහැ, මම හරියට ඒක විද්වත් විස්තර කරේ නැහැ කියලා හිතනවනම් ඒකත් WhatsApp එකේ එවන්න ප්‍රශ්නයක් ලෙස. Thank you very much for listening.